ආයුබෝවන් ළමයි. අද අපේ පාඩම තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා වලට බහින්න කලින් මම බැලුවේ සංඛ්‍යා වර්ගීකරණය ගැන පැහැදිලි කරලා දෙන්න. දැන් මතක තියාගන්න සංඛ්‍යා කියන එක සෑහෙන පරණයි. ඒ කියන්නේ මිනිසා ඔය කේව්මෑන්ගේ කාලේ නිකන් කියන්නේ ගවයෝ බලා ගන්න කාලේ ඉඳන්ම සංඛ්‍යා පාවිච්චි කළා. හැබැයි එයාට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ මේක මේ වගේ වර්ගීකරණයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් තාත්වික සංඛ්‍යා පටන් ගන්න කලින් මම බැලුවේ අපි දැනට දන්න සංඛ්‍යා ටික මේ වගේ කොටස් දෙකකට කඩන්න. ඒක සමහරට A level කෑලි එක්ක තියෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන බය වෙන්න එපා. දැන් O level වලට සංඛ්‍යා ගත්තොත් මෙතනින් මම කියන්නම් තාත්වික සංඛ්‍යා. ඒ කියන්නේ වගේ සිලබස් එකට අදාළ දේවල් ගැන. හැබැයි තාත්වික කියන්නේ රියල්. දැන් A level ගියාම ඔයා තව සංඛ්‍යා જાතියක් ඉගෙන ගන්නවා සංකීර්ණ සංඛ්‍යා කියලා. එතකොට මේවා complex numbers කියලා කියන්නේ මේ සංඛ්‍යාවල අතාත්වික කෑල්ලකුත් තියෙනවා. දැන් ගොඩාක් අය සංඛ්‍යා නිරූපණය කරන්නේ සංඛ්‍යා රේඛාවකනේ. ඉතින් මම මේ වගේ සංඛ්‍යා රේඛාවක් ඇඳලා කියනවා හරි මේක බිඳුව මේක 1 2 මේක ඍණ 2 එහෙම යනවා. ඉතින් දශම සංඛ්‍යාවත් මෙහි තියෙන්න පුළුවන්, භාග සංඛ්‍යාවත් තියෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඔක්කොම වගේ තාත්වික අක්ෂය. A level ගියාම ඉගෙන ගන්නවා මේ සංඛ්‍යා වලට මෙහෙම අතාත්වික කෑල්ලකුත් තියෙනවා කියලා. ඒක මම දැන් කියලා දෙන්නේ නැහැ. මේකට කියන්නේ imaginary axis කියලා. ඒක පස්සේ කාලෙක ඔයගොල්ලන් ඉගෙන ගන්නවා. දැනට මේක ගැන එච්චර මේ අවුල් ගන්න එපා. අපි තාත්වික එක ගැන විතරක් කතා කරමු. එතකොට මම බැලුවේ මේ තාත්වික සංඛ්‍යා තවත් කෑලි දෙකකට කඩන්න පරිමේය සහ අපරිමේය කියලා. දැන් මම පරිමේය සංඛ්‍යා වලටයි අපරිමේය සංඛ්‍යා වලටයි හොඳ වීඩියෝ එකක් හැදුවා අපරිමේය සංඛ්‍යාවල කතාව කියලා. පුළුවන් නම් ඒක බලන්න. මොකද ඒකේ ඇත්තට ඉතිහාසික පසුබිමත් ඒකේ පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ මේ පරිමේය සංඛ්‍යා ඇත්තට ග්‍රීක ශිෂ්ටාචාරයේ තිබිච්ච දෙයක්. මේක ඔය පයිතගරස් කියන කට්ටිය එහෙම හදාගෙන ආපු දෙයක්. ඒතකොට පයිතගරස්ගේ ගෝලයක් තමයි කිව්වේ පරිමේය සංඛ්‍යා විතරක් නෙමෙයි ලෝකේ තියෙන්නේ අපරිමේය සංඛ්‍යාවුත් තියෙනවා කියලා. ඉතින් ඇත්තට ඒක හොයාගත්ත පුද්ගලයාම මේ මිනිස්සු මරලා දැම්මා. මොකද ඒක තමයි කතාවල තියෙන්නේ. මම හරියට දන්නේ නැහැ. හැබැයි ඒක මාර මේ පොලිටිකල් සීන් එකක්. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ දැන් මිනිස්සු හිතනවා හරි තාත්වික සංඛ්‍යා කියලා දෙයක් විතරයි තියෙන්නේ, පරිමේය සංඛ්‍යා කියලා දෙයක් විතරයි තියෙන්නේ. හැබැයි පස්සේ කාලේ ගියාම මිනිස්සු තව දෙයක් සොයා ගන්නවා. එතකොට ඒක එන්න වැඩි වෙනවා. ඉතින් ගණිතඥයෝ වුණත් කරන්නේ ඉතින් මේ අලුත් දේවල් සොයාගෙන යන එක. ඉතින් මට කියන්න බෑ මේක මේ වගේ වර්ගීකරණයකින් නවතීද කියලා. දැන් පරිමේය සංඛ්‍යා වලට ඉංග්‍රීසියෙන් කියන්නේ rational numbers කියලා. එතකොට අපරිමේය කියන්නේ irrational. මෙතන rational කියන එකෙන් අදහස් කරන්නේ ඒක ඔයාට රේෂියෝ එකක් හැටියට නැත්නම් අනුපාතයක් හැටියට පෙන්වන්න පුළුවන් සංඛ්‍යා කියන එක. ඒතර ඔයාලට පේනවනේ රේෂියෝ කියන කෑල්ල ඒකෙන් අදහස් කරන්නේ අනුපාතයක් සහිතව පෙන්වන්න පුළුවන් සංඛ්‍යා. ඒතර මොකක්ද එකෙන් අදහස් කරන්නේ? p බෙදීම q කියන්නේ ඒ වගේ අනුපාතයක්. ඒතර මේ පල්ලෙහා ඉන්න q කවදාක්වත් බිඳුව වෙන්න බෑ. මොකද බිඳුව කියන එක නා හරයට ආවොත් ඔයගොල්ලන් A level වලට ඉගෙන ගන්නවා ඒ සංඛ්‍යාව අනන්තයට යනවා කියලා. ඒක මේ අවස්ථාවේදී දැනන් ඉන්න ඕනේ A level වලට අදාළ දෙයක්. ඉතින් මේ වගේ සංඛ්‍යා දෙකක අනුපාතයක් හැටියට පෙන්වන්න පුළුවන් නම් අන්න අපි ඒවට පරිමේය සංඛ්‍යා කියලා කියනවා. උදාහරණයකට ගත්තොත් 24 කියන සංඛ්‍යාව ඔයාලට පෙන්වන්න පුළුවන් 24 බෙදීම 1 කියලා. එතකොට මේක අපි දන්න භාෂාවෙන් පූර්ණ සංඛ්‍යාවක් නේ. කිසිම භාගානම් මනම් මොකුත් නැහැ. ඒත් එක්කම අපි මේකට ධන නිකිලයක් කියලාත් කියනවා. එතකොට ධන නිකිල වල අදාළ මේ සංකේතය තමයි මේ z අකුර මෙහෙම කරලා මෙහෙම ප්ලස් සයින් එක මෙතන එහා පැත්තෙන් දාන එක. දැන් ඔයගොල්ලන් දන්නවද ඇයි මේ z අකුර පාවිච්චි කරන්න කියලා? ඒක ඇත්තට ජර්මනියෙන් ආපු දෙයක්. මොකද ජර්මනියේ ගොඩාක්
ගණන් වලට සෑහෙන සොයා ගැනීම තිබුණා. ඔයගොල්ලන් දන්න කාල් ගවුස්, ලයිබ්නිට්ස් වගේ අය තමයි මේ අපි දන්න දැන් වර්තමාන මැතමැටික්ස් වලට ගොඩක්ම කන්ට්‍රිබියුෂන්ස් කරලා තියෙන්නේ. ඉතින් ජර්මන් භාෂාවෙන් සාල් කියන්නේ කවුන්ටිං නැත්තම් නම්බර්ස් කියන එක. සාල් කියන එකේ අදහස නම්බර්ස් නැත්තම් සංඛ්‍යා කියන එක. ඒතර සාල් එකෙන් තමයි මෙන්න මේ Z අකුර ඇවිල්ලා තියෙන්නේ. ජර්මන් භාෂාවේ Z අකුර අර zebra වගේ කියන්නේ නැහැ. ඒක සහ ඒ කියන්නේ T එකයි S එකයි අතර තියෙන શબ્දයක් තමයි Z අකුරෙන් කියන්නේ. ඒතර zaal කියන්නේ numbers. අපි මේවට දැන් ධන නිකිල කියලා කියනවා. එතකොට ඍණ නිකිලත් මේවට අයිති වෙනවා. ඒකට අපි මේ සංකේතය දානවා. ඒ කියන්නේ ඍණ 24, ඍණ 23 නැත්නම් ඍණ 1 අන්න ඒ වගේ දේවල් අයිති වෙනවා. දැන් මේක එක જાතිය පරිමේය සංඛ්‍යාවක්. ඊට පස්සේ අපිට පුළුවන් දැන් 0.333 කියන සමාවර්ත දශමය වුණත් අනුපාතයක් හැටියට කියන්න. අපි ඒකට කියන්නේ එක බෙදීම 3 කියලා. එතකොට මේවා සමාවර්ත දශම. මේවා අපි කෙටි ආකාරයෙන් ලියනවා නම් අර නැවත වතාවක් එන සංඛ්‍යාව බලලා මෙහෙම දානවා. එතකොට මෙහෙම આવොත් 0.723 7.23 ඒ වගේ 7.23 රිපීට් වෙනවා නම් අපි මේක සමාවර්ත දශමයක් හැටියට ලියනවා නම් 0.723 කියලා තමයි ලියන්නේ. ඒ කියන්නේ මේක රිපීට් වෙන කෑල්ල අපි කඩනවා. මේකට අමතරව අපිට කියන්න පුළුවන් 0.5ත් පරිමේය සංඛ්‍යාවක් කියලා. ඒක අපිට අනුපාතයක් හැටියට ලියනවා නම් එක බෙදීම 2 හැටියට ලියන්න පුළුවන්. එතකොට මේවට අපි කියන්නේ අන්ත දශම කියලා. හරි? අන්ත දශම කියන්නේ ඒක ඉවර වෙනවා. ෆයිනයිට්. දැන් බිඳුව වුණත් පරිමේය සංඛ්‍යාවක් හැටියට ලියන්න පුළුවන්. මතක තියාගන්න ඒක මේ පයිතගරස්ගේ කාලේ ග්‍රීසියේ ඒගොල්ලන් බිඳුව ගැන දෙයක් අහලා තිබ්බේ නැහැ. ඉතින් මම බිඳුව නම් පරිමේය සංඛ්‍යාවක් හැටියට ලියන්න. බිඳුව කියන්නේ මොකක් හරි බිඳුව බෙදීම ඕනම සංඛ්‍යාවක්. ඒතර මෙහෙම ලියන්න පුළුවන්. ශුන්‍යයි කියන සංකල්පය ඇත්තට ආවේ දකුණු ආසියාවේ. වත්මන් ඉන්දියාවෙන්. ඒතකොට ඒ කාලේ ග්‍රීසියේ කට්ටිය දැනන් ඉඳලා නැහැ. ඉතින් ඔයා දැකලා තියෙන්නේ ඒගොල්ලන්ගේ රෝමන් ඉලක්කම් මෙහෙමනේ තියෙන්නේ. ඒ රෝමන් ඉලක්කම් වලින් කවදාකවත් බිඳුව පෙන්වන්න බෑනේ. ඉතින් ඒගොල්ලන් බිඳුව කියලා දෙයක් පිළිගන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් තියෙනවා. එතකොට බිඳුව, ධන නිකිල, සමාවර්ත දශම, අන්ත දශම ඔක්කොම පරිමේය සංඛ්‍යා කියන කුලකයට අයිතියි. එතකොට අපරිමේය සංඛ්‍යා කියන්නේ මොකද්ද? කෙලින්ම කියනවා නම් මෙන්න මේ වගේ අනුපාතයක් හැටියට ලියන්න බැරි සංඛ්‍යා තමයි අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට මම ඒක අර මගේ වීඩියෝ එකේදී ඔප්පු කරලා තියෙනවා. දැන් මේකට සාමාන්‍යයෙන් වැටෙන්නේ වර්ගමූල 2 වර්ගමූල 3 වගේ සංඛ්‍යා. ඒත් එක්කම පයි කියන සංඛ්‍යාව වැටෙනවා. ඒත් එක්කම එක්ස්පොනෙන්ෂල් එකේ තියෙන e අකුරත් අපරිමේය සංඛ්‍යාවක් හැටියට වැටෙනවා. ඒතර මේකේ විශේෂත්වය තමයි මම කැල්කියුලේටරයක් අරන් පෙන්නන්නම්. දැන් මම මේ වර්ගමූල දෙකට අදාළ මේ ඒකේ අගය ගත්තොත් කැල්කියුලේටර් එකෙන් ඒක ඉවරයක් නෑ. ඒ කියන්නේ ඒකට එන්නේ 1.41 4.2 1.3 5යි. 4.2 1.3 ඉතින් ඒකේ ප්‍රශ්නලා තියෙන්නේ මෙහෙම දිගට එනවා අනන්තයටම යනවා. හැබැයි මේකේ අපිට රටාවක් කියන්න බෑ. දැන් සමාවර්ත දශම වල අපිට රටාවක් හොයාගන්න පුළුවන් නේ. එතකොට අපි කියනවානේ මේක සමාවර්ත දශමයක් කියලා. හැබැයි මේක වැටෙන්නේ වෙනත් කාණ්ඩයකට. මේවට අපි කියන්නේ අනන්ත දශම කියලා. කියන්නේ අනන්තය වෙනකන් යනවා. ඒත් එක්කම අපිට මේකේ රටාව කියන්න අමාරුයි. පයියුත් එහෙමයි. දැන් පයි ඔයගලන්ට දීලා තියෙනවා 22 බෙදීම 7 කියලා. හැබැයි ඒක නිකන් ආසන්න අගයක්. ඇත්ත පයි වල අගය 3.14න් පටන් අරන් අනන්තය දක්වා යනවා.
ඒ කියන්නේ මේ සමහර තරඟ තියෙනවා මිනිසුන්ට මේකේ ඉලක්කම් ටික කොච්චර දුරට මතක තියාගන්න පුළුවන්ද කියන එක. ඒ තරමට ඒක දිගයි. දැන් පරිමේය සංඛ්‍යාවලට අදාළ සංකේතය වෙන්නේ මෙන්න මේ Q අකුර. මේ Q එකෙන් අදහස් කරන්නේ quotient කියන එක. එතකොට quotient කියන එකෙන් අදහස් කරන්නේ මොනාරි සංඛ්‍යා දෙකක් අතර බෙදීම. එතකොට මේකට අදාළ නැති කොටස තමයි අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට ඒක මෙහෙම ඩෑෂ් එකක් දානවා. ඒකෙන් අදහස් කරන්නේ ඒ කුලකයේ අනුපූරකය. ඒ කියන්නේ ඒ කුලකයට අදාළ නැති කොටස. එතකොට මම හිතන්නේ මම සංඛ්‍යා වර්ගීකරණය යන්තාක් දුරට දුන්නා තාත්වික සංඛ්‍යා යටතේ. මතක තියාගන්න ළමයි මේ අපරිමේය සංඛ්‍යා වලට එන්නේ වර්ගයක් හැටියට ලියන්න බැරි. ඒ කියන්නේ වර්ග නොවන සංඛ්‍යා. දැන් 4 16 25 වගේ වර්ග සංඛ්‍යානේ. ඒතර මේවායේ වර්ග මූලය ගත්තොත් අනිවාර්යයෙන්ම අපිට මේ පූර්ණ සංඛ්‍යාවක් එනවා. මේකට 2, මේකට 4, මේකට 5. හැබැයි දැන් අපිට 2 වර්ගමූලය හොයන්න අමාරුයි. ඒත් එකම 3 වර්ගමූලය හොයන්න අමාරුයි. 5 වර්ගමූලය හොයන්න අමාරුයි. ඉතින් මේ වගේ ඒවට තමයි අපි අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ. අපි දැන් මෙච්චර කාල ඉගෙනගත්ත සංඛ්‍යා ටික කුලකයකට දාමු. මම ඉස්සෙල්ලාම පටන් ගන්නම් තාත්වික සංඛ්‍යා කුලකයෙන් නැත්නම් R. R කියන්නේ real numbers. එතකොට මේක යටතේ ලොකු රවුමකින් මම ප්‍රකාශනය කරන්නම් මේ මොකද්ද පරිමේය සංඛ්‍යා කුලකය. ඒක තමයි Q. එතකොට මෙතන එළියේ තියෙන්නේ පරිමේය නොවන ඒ කියන්නේ අපරිමේය සංඛ්‍යා ටික. එතකොට අපරිමේය සංඛ්‍යා වලට මට දාන්න පුළුවන් π වර්ගමූල 2 e වර්ගමූල 3 යනාදී සංඛ්‍යා. එතකොට දැන් මේ ඇතුලේ තියෙන පරිමේය සංඛ්‍යා නැවත වතාවක් අර බෙදෙනවා. එතකොට වාට මම මෙතනට දාන්නම් අපේ නිකිල ටික z අකුරෙන්. මම z ලියන්නේ මෙහෙමයි. ඒක ඉතින් ගණන් ගන්න එපා. මේ තමයි වගේ නිකිල ටික. මේ නිකිල ඇතුලේ ඔයාට ඕනනම් ධන නිකිල ටික වුණත් වෙන් කරලා ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර මේක ධන නිකිල ටික. ඒක ධන නිකිල වලට එන්නේ ධන 1, ධන 2 වගේ සංඛ්‍යා. හැබැයි බිඳුව එන්නේ නැහැ. බිඳුව එන්නේ ඇත්තට නිකිල පැත්තට. ඒතර බිඳුව මෙහි තියෙනවා 6, 7, 8 ඍණ 1, ඍණ 3 ඒ වගේ ඒවත් එනවා. ඒතර බිඳුව ඍණ ධන 2 මේ වගේ සංඛ්‍යා ඔක්කොම එනවා. ඊට පස්සේ මේ අතරමැදි ධනක් තියෙනවනේ. ඉතින් මේකට එන්නේ අර වගේ භාග ටික. එතකොට මේ වගේ සමාවර්ත දශම එන්නත් පුළුවන්. ඒත් එක්කම මේ වගේ අන්ත දශම එන්නත් පුළුවන්. මේ හරිය තමයි වගේ අනන්ත දශම ටික තියෙන්නේ. මේක වගේ ඉස්කෝලේ උගන්වන්න නැති දෙයක්. හැබැයි ඒ ලෙවල් වලට එනවා. අර මං කියවනේ සංකීර්ණ සංඛ්‍යා. මේ තාත්වික සංඛ්‍යාවටත් එහයින් ගිය එක. ඒතකොට සංකීර්ණ සංඛ්‍යා වලට එනවා මේ i කියන සංකේතයක්. i කියන සංකේතයෙන් අදහස් කරන්නේ වර්ගමූල ඍණ 1 කියන එක. පිස්සු වැදෙනවානේ. ඉතින් ඔයගොල්ලෝ මේව දැන් ඉගෙන ගන්න නැහැ. හැබැයි ඉස්සරහට මේක වැදගත් වෙයි. ඒ කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක වගේ කැල්කියුලේටර් එකේ සාමාන්‍ය කැල්කියුලේටර් එකට දැම්මත් ඒක එන්නේ නැහැ. මොකද ඒකට පුරුදු නැහැ මේ වගේ දේවල් එක්ක වැඩ කරලා. ඉතින් ප්‍රෝග්‍රෑම් කරපු කට්ටිය මේක ගැන සලකලා නැහැ. මොකද කවුරුත් සංකීර්ණ සංඛ්‍යා වලින් මේ ගණන් හදන්න නැති හින්දා.